රෙකෝඩ් එකක් දෙන්න පුළුවන්. හරි. බහුවර්ණ ටික පුතේ ඉස්සෙල්ලාම බහුවර්ණ ටික නෙමෙයි ඉස්සෙල්ලාම මේ සෙකන්ඩ් පේපර් එකේ ඒ කොටස සාකච්ඡා කරගෙන යමු. මම හිතනවා ඔයාලා මේ විදිහට උත්තර ලියලා ඇති කියලා පුතේ. උත්තර ලියන්න නැතුව නම් සම්බන්ධ වෙලා ඉතින් හරි මදි ඒ වැඩේ. උත්තර ලියලා ඉවර වෙලා සම්බන්ධ වෙනවා නම් තමයි වඩාත් හොඳ. right. එතකොට බලන්න පළවෙනි එක ඔයාලට පුතේ දැන් 10 වසර විභාගෙට ප්‍රශ්න පත්‍රය එනකොට මේ විදිහට ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් එනවා. ඒක අනිවාර්යෙන් මේ 4ම කරන්න ඕනේ. 9 වසරේදී මේ වගේ ප්‍රශ්න තිබුණේ නැහැනේ. ව්‍යුහගත රචනා ප්‍රශ්න තිබුණේ නැහැ. නමුත් 10 වසරේ ඉඳන් මේ වගේ ප්‍රශ්න 4ක් එනවා. එතකොට දෙවෙනි කොටසේ ඒකේ මේ වගේ ප්‍රශ්න 4ක් එනවා. ඒ හතරටම උත්තර ලියන්න ඕනේ. right. බලමු පළවෙනි එක. ස්ක්‍රීන් එක පේනවා ඇති මම හිතන්නේ අල්ල පුතේ. සජීව පදාර්ථයේ ජෛව අණු සෑදී ඇති මූල ද්‍රව්‍ය හඳුනා ගැනීමට 10 ශ්‍රේණී සිසුන් සිදු කළ ක්‍රියාකාරකම පියවර කීපයක් පහත දැක්වේ. පළවෙනි එක ඉතා වියලි තත්ත්වයේ පවතින මුම් බීජ කීපයක් කැකෑරුම් නලයක දමා රත් කිරීම. B. කැකෑරුම් නලයේ ඉහළ කෙළවර එකතු වූ ද්‍රව බිඳු නිර්ජලීය කොපර් සල්ෆේට් මතට දැමීම. ඉතිරි වූ මුම් බීජ තවදුරටත් රත් කිරීම. කළු පැහැ වූ මුම් බීජ ගෙන සුදු කඩදාසියක් මත එරි ඇඳ බැලීම. හරි. එතකොට බලන්න මෙතන තියෙනවා අපි ජීව රසායනික පදනම් පාඩමේදී ඉගෙන ගත්ත ක්‍රියාකාරකම් කීපයක්. ඒ ඇසුරෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. අංක 1 සජල කොපර් සල්ෆේට් සහ නිර්ජලීය කොපර් සල්ෆේට් වල වර්ණ පිළිවෙලින් ලියන්න. සජල කොපර් සල්ෆේට් පුතේ නිල් පාටයි. එතකොට පළවෙනි එකේ ඉස්සෙල්ලාම ලියලා තියෙන්න ඕනි නිල් කියලා. සජල කොපර් සල්ෆේට් කියලා ලියලා නිල් පාට කියලා ලියලා කියන්න පුළුවන්. නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. එතකොට අපි ජලය අඳුන ගන්න පාවිච්චි කරන රසායනික ද්‍රව්‍යයක් තමයි නිර්ජලීය කොපර් සල්ෆේට්. සුදු පැහැති කුඩක් විදිහට තියෙන නිර්ජලීය කොපර් සල්ෆේට් වලට වතුර බිඳුවක් දැම්මම ඒක ලා නිල් පාටට හැරෙනවා. නිර්ජලීය කොපර් සල්ෆේට් ලා නිල් පාටට හැරෙන ජලය අඳුන ගන්න කරන ක්‍රියාකාරකම්. ඔයා මේක ලියලා තියෙනවා නම් මේ දෙකම පිළිවෙල ලියලා තියෙනවා අපිට ලකුණු දෙකයි. මේත් එක්කම ලකුණු දාගෙන යන්න. හරි? අවසානයේ දැන් මේ ප්‍රශ්නට අදාළ අවසාන ලකුණ අපි වෙනම දාමු. මේකට විතරක් ඔයා ලකුණු ලියලා තියෙනවා නම් මේකට ලකුණු 1යි කියලා මෙහෙම දාගෙන යන්න. සර් ලකුණු 1යි නෙමෙයි. දෙකම ලියලා තියෙනවා නම් හරි. ලකුණු 2යි. right? ලකුණු මම කියන්නම් උත්තරෙත් එක්කම ලකුණු දාන්න. රතපෑනෙන් විතරක් පුතේ ලකුණු කරන්න. උත්තර ලකුණු කරනකොට අවසානයේ බලමු ලකුණු කීයක් ඇවිල්ලා තියෙනවද කියලා. 2 කැකෑරුම් නලයේ ඉහළ කෙළවර එකතු වූ ද්‍රව බිඳු නිර්ජලීය කොපර් සල්ෆේට් මත දැමුව විට ලැබෙන නිරීක්ෂණය සඳහන් කරන්න. දැන් අපි කියවනේ නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි කියලා. ඒක ලා නිල් පාට හැරෙන එක තමයි නිරීක්ෂණය. අපිට පැහැදිලි නිරීක්ෂණයක් ලියලා තියෙන්න ඕනි. නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැති කුඩක් විදිහට ඇති නිර්ජලීය කොපර් සල්ෆේට් ලා නිල් පැහැයට හැරේ. හරි? නිර්ජලීය කොපර් සල්ෆේට් ලා නිල් පැහැයට හැරේ කියලා තිබුණා නම් ලකුණු 1යි. නැත්තම් ලියා ගන්න. නිර්ජලීය කොපර් සල්ෆේට් ලා නිල් පැහැයට හැරේ. තුන්වෙනි කොටස අහනවා ඉහත නිරීක්ෂණ මගින් තහවුරු කළ හැක්කේ කැකෑරුම් නලයේ ඉහළ කෙළවර එකතු වූ ද්‍රවය කුමක් බවද? ඒකට ජලය බව තමයි කරන්න පුළුවන්. ජලය. හරි? මේක ඔන් කරගෙන ඉන්නේ සාවින්ද? මේකද? මයික් එක පුතේ මම ඔයාලගෙන් මියුට් කරලා තියන්නම්. අවශ්‍ය විදිහට නැත්තම් සද්ද ඇති වෙනවනේ. හරි? right. නිර්ජලීය කොපර් සල්ෆේට් මගින් අඳුරගන්නේ ජලය. එතකොට එක 3 ජලය කියලා ඔයාලා ලියලා තියෙනවා ලකුණු 1යි. 4 බලන්න එම ද්‍රව්‍ය තුළ අඩංගු වන මූලද්‍රව්‍ය දෙක සඳහන් කරන්න. ජලයේ අඩංගු වන මූලද්‍රව්‍ය දෙක හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. එතකොට ඒක ලියලා තියෙනවා නම් ලකුණු 2යි. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සංකේත වලින් ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ.
4 හයිඩ්‍රජන් සහ ඔක්සිජන් දෙකම තියෙනවා නම් ලකුණු දෙකයි. ලකුණු දාගෙන යන්න. හරි නේද? ඊළඟට කළු පැහැති වූ මුම් බීජයක් ගෙන කඩදාසියක් මත ඉරි ඇඳ බැලුව නිරීක්ෂණය කුමක්ද? කළු පාට වෙච්ච මුං ඇටයක් ගෙනලා ඒ කියන්නේ අර කැරම් නලේ රත් කරලා වතුර වාෂ්ප වෙලා අන්තිමට ඒක අඟුරු බාටපත් වෙලා තියෙනවා. ඒකට ඒක අරගෙන කඩදාසියක් මත ඉරි ඇඳොත් එහෙම කළු පාට අඟුරු වලින් ඇඳෙන ඉරි ලකුණු වෙනවා. නිරීක්ෂණය තමයි එතකොට කඩදාසිය මත අඟුරු වලින් සලකුණු වන ඉරි ඇඳීම. දැන් කඩදාසිය මත කළු පැහැති ඉරි ඇඳීම. හරි ලකුණු එකක් දාගන්න. කඩදාසිය මත අඟුරු වලින් සලකුණු වන ඉරි ඇඳීම. 6 වෙනි කොටස අහනවා ලකුණු 1යි එකට. පස්සේ නිරීක්ෂණයෙන් හඳුනා ගන්නා මූලද්‍රව්‍ය කුමක්ද? අඟුරු කියලා කියන්නේ කාබන් නේ පුතේ. එතකොට මුං බීජවල කාබන් කියන මූලද්‍රව්‍ය ඇති බව. මුං බීජවල කාබන් නැමැති මූලද්‍රව්‍ය ඇති බව. හරි නේද? මුං බීජවල කාබන් නැමැති මූලද්‍රව්‍ය ඇති බව. right 7 ක්‍රියාකාරකමට යොදාගත් මුං බීජ ඉතා වියලි තත්ත්වයේ පැවතිය යුත්තේ ඇයි කියලා අහනවා. ක්‍රියාකාරකමට යොදාගත් මුං බීජ ඉතා වියලි තත්ත්වයේ දැන් අපි මේකේ ජලයේ තියනවාද කියලා පරීක්ෂා කරනවානේ. ආහාරයේ ජලයේ තියනවාද කියලා පරීක්ෂා කරනවානේ. එතකොට ඒක තෙත් එකක් අරගෙන වැඩක් නැහැ. තෙත් එකක් අරගත්තොත් එහෙම වතුර තියෙන එකක් අපි අරගත්තොත් එහෙම කියන්න පුළුවන් කෙනෙකුට මේ බාහිරින් එකතු වෙච්ච වතුර නිසා තමයි අර කැකෑරුම් නලයේ උඩ කෙළවර ද්‍රව බිඳු තැන්පත් වෙලා තියෙන. ඒක මුං බීජ තිබිච්ච එකක් නෙවෙයි කියන්නේ. ඒතර වියලි තත්ත්වයේ පවතින මුං ඇට ගත්තට පස්සේ ඒක රත් වුණාම පිට වෙන ජල වාෂ්පය අනිවාර්යයෙන්ම මුං බීජය ඇතුළේ තිබිච්ච සංඝටකයක් බව තහවුරු කරගන්න පුළුවන්. එතකොට ක්‍රියාකාරකම් යොදාගත් මුං බීජ ඉතා වියලි තත්ත්වයේ පැවතිය යුත්තේ ඇයි? පරීක්ෂාවට ලක් කරන මුල් අවස්ථාවේදී එහි ජලය අන්තර්ගත නොවීමට. පරීක්ෂාවට ලක් කරන මුල් අවස්ථාවේදී එහි ජලය අන්තර්ගත නොවීමට. හරි නේද? right ඊළඟ කොටසට යමු. ක්‍රියාකාරකමෙන් අඳුනාගත් මූලද්‍රව්‍ය හැර සජීව පදාර්ථයේ බහුලව අඩංගු අනෙක් මූලද්‍රව්‍ය කුමක්ද? දැන් අපි අඳුරගත්ත ඉස්සෙල්ලාම ජලයේ තියෙන බව. එතකොට ඒකේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් තියෙනවා කියලා තහවුරු වුණා. ඊට අමතරව කාබන් තියෙනවා කියලා තහවුරු වුණා අඟුරු පරීක්ෂාවෙන්. ඊට අමතරව සජීව පදාර්ථය තුළ වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය තමයි නයිට්‍රජන්. නයිට්‍රජන් කියලා ලියලා තියෙනවා නම් හරි. වෙන මූලද්‍රව්‍යයක් විතර ලියන්න බෑ පුතේ. නයිට්‍රජන් ලියලා තියෙනවා නම් හරි. එතෙන්ට ලකුණු 1යි. බලන්න ලකුණු 15න් ඔයාලට කීයක් ලැබිලා තියෙනවද කියලා. හරි. sorry ඒක B කොටසක් තියෙනවානේ. තාම සම්පූර්ණ වෙලා නැහැ ලකුණු 15. තව ලකුණු කීපයක් ඊළඟ කොටසේ තියෙනවා. B කොටසක් තියෙනවානේ. ඒකත් බලමු. right. තවත් ක්‍රියාකාරකමකදී ඊතා තනුක ජලීය පෘෂ්ඨ මිශ්‍රණයකට මුං බීජ යොදා ගනිමින් සකසාගත් ඇමයිලේස් නිස්සාරකයකින් සම පරිමාණ එකතු කර මිශ්‍ර කරන ලදී. එම මිශ්‍රණයෙන් ජල බිඳුවක් සුදු පිඟන් ගඩොලක් මත තබා X නම් ද්‍රාවණයෙන් බිඳුවක් තමා වර්ණපරයස නිරීක්ෂණය කරන ලදී. මේ ආකාරයට මොනිටු දෙකෙන් දෙකට එම මිශ්‍රණයේ බිඳුවක් පිඟන් ගඩොලක් මත තබා X නම් ද්‍රාවණයෙන් බිඳුවක් තමා වර්ණපරයස නිරීක්ෂණය කරන ලදී. සමාන නිරීක්ෂණ ලැබෙන විට ක්‍රියාකාරකම නවතනු ලැබීය. හරි. දැන් මේ කියන්නේ පුතේ ඔයාලට මතකද එන්සයිම් වල ක්‍රියාකාරීත්වය අඳුරා ගැනීම සඳහා කරන සරල පරීක්ෂණය. ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය අඳුර ගන්න තමයි මේ පරීක්ෂණය කරන්නේ. පිෂ්ඨ ද්‍රාවණයකට ඇමයිලේස් එකතු කරලා.
සමාන කාල පරතල වලින් ඒ ද්‍රාවණයේ තියෙන බිඳුව බැගින් අරගෙන සුදු පිඟන් ගඩොලක් මත තියලා ඒකට දැම්මේ අයඩින් පිෂ්ඨයේ තියනවාද කියලා බලන්න. අපි හිතමු මේ තියෙන්නේ මුං මේ මොනවාද පිෂ්ඨ ද්‍රාවක. හරි. මේකට දැම්ම මොනවද? ඇමයිලේස් කියන එන්සයිම් එක. ඇමයිලේස් කියන එන්සයිම් එක දැම්මේ කොහොමද? අර පරෝහණය වන මුං බීජ වලින් තමයි ඇමයිලේස් එන්සයිම් එක ගත්තේ. හරි. මුං බීජ වලින් ගත්තේ ඇමයිලේස් එන්සයිම් එක. මේකට දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේකේ තියෙන පිෂ්ඨය මෙහෙම තියෙන ඇමයිලේස් එන්සයිම් එකේ ක්‍රියාකාරීත්වය මත පිෂ්ඨය මෝල්ටෝස් බවට වියෝජනය වෙනවා. හරි. මෝල්ටෝස් සහ ජලය බවට වියෝජනය වෙනවා. දැන් අපි හිතමු මේක ආරම්භයේදී පිෂ්ඨ අණු 1000ක් තිබ්බ කියලා ගමු. නිකමට 1000යි නෙමෙයි. ඒක අපි මේ ඉලක්කමක් ගන්න අපි මේක පොඩ්ඩක් විග්‍රහ කරගන්න අවශ්‍ය නිසා. හරි. පිෂ්ඨ අණු 1000ක් තිබ්බා නම් ඇමයිලේස් එන්සයිම් එක දාලා ටික වෙලාවක් ගිහලා බලනකොට මේකේ තියෙන පිෂ්ඨ අණු 800යි. 200ක් බෙදෙහෙලා මෝල්ටෝස් බවට. තව ටික වෙලාවකින් බලනකොට පිෂ්ඨ අණු 500යි. තව ටික වෙලාවකින් 300යි 200යි 100යි බිඳුවයි ආදී වශයෙන් පිෂ්ඨය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. හරි. ඕකනේ කතාව. ඒතර පිෂ්ඨය නැති වෙනකොට මොකද වෙන්නේ? දැන් අර සුදු පිඟන් ගල්ල මතට විනාඩි දෙකෙන් දෙකට දාපු අර ද්‍රව බිඳු ටික මෙහෙම තියෙනවා. මේවට එමයි මොනවද දාන්නේ ආයේ අයඩින් ටිකක් දාගෙන යනවා. අයඩින් දාන්න හේතුව මේකේ පිෂ්ඨය තියෙනවද කියලා මේ අඳුර ගන්න දාන රසායනික ද්‍රව්‍ය තමයි අයඩින්. එතකොට ආරම්භයේදී පළවෙනිට ගත්ත ද්‍රාවණය හොඳ වර්ණ විපර්යාසයක් එනවා. තද නිල් පාට වෙනවා. නැත්නම් නිල් දම් පාට කියලා කියන්න පුළුවන්. ඊළඟ එකේ දම් පාට අඩුයි. නිල් දම් පාට මොකද වෙන්නේ? අඩුයි. ඊළඟ වෙලාවල බලන තවත් අඩුයි. අවසාන වශයෙන් වෙනකොට නිල් දම් පාට අඩුවලා දුඹුරු පාටම එනවා. කිසිම වෙනසක් නැති තත්ත්වයටපත් වෙනවා. අයඩින් වල වර්ණයටම නැවතපත් වෙනවා වෙනසක් නැති බවට. හරි. එතකොට ඔන්න ඔක තමයි ක්‍රියාකාරකම. ඔය ඇසුරෙන් අපිට අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ටික දියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. right. මේ බලන්න. අංක 1. ක්‍රියාකාරකම් යොදාගත් x ද්‍රාවණය කුමක්ද? x කියලා කියන්නේ එතකොට පිඟන් ගඩොල මත තබා x නම් ද්‍රාවණයක් එකතු කරා කියලා තියෙන්නේ. ඒකට ඒක අයඩින් ද්‍රාවණය. අයඩින් ද්‍රාවණයක තියෙන ලකුණු 1යි. අයඩින් ද්‍රාවණය. 2. ක්‍රියාකාරකම අවසන් කොටසේ සමාන නිරීක්ෂණ ලැබුණ විට වර්ණය කුමක්ද? සමාන නිරීක්ෂණයක් ලැබෙනවා කියලා කියන්නේ අයඩින් වල වර්ණය වෙනස් වෙන්නේ නැති අවස්ථාවක. අයඩින් වල වර්ණය වෙනස් වෙන්නේ නැති අවස්ථාවේදී ලැබෙන නිරීක්ෂණය තමයි දුඹුරු පාට. දුඹුරු පාටම තමයි ලැබෙන්නේ. ලැබුණ වර්ණය දුඹුරු කෙලය තියෙනවා නම් ලකුණු 1යි. හරිද? 3. x නම් ද්‍රාවණයෙන් බිඳුවක් දැමීමට ජලීය පිෂ්ඨ මිශ්‍රණය සුදු පිඟන් ගොතලක් මත තැබීමෙන් ලැබෙන වාසිය කුමක්ද? සුදු පිඟන් ගඩොලක් මත මේක තිබ්බම ලැබෙන වාසිය තමයි අපිට වර්ණ වෙනස පැහැදිලිව බලා ගන්න පුළුවන්. වෙනත් පාටක් තියෙන පිඟන් ගඩොලක් මත හෝ වෙනත් පෘෂ්ඨයක් මත තිබ්බොත් මේක නිල් දම් පාට වෙනවද, දුඹුරු පාට වෙනවද, තද නිල් වෙනවද, වර්ණය අඩු වෙනවද කියන එක පැහැදිලිව බලා ගන්න බෑ. ඒ වර්ණ වෙනස පළවෙනි එකේ තද නිල්, ඊට පස්සේ නිල්, ඊට පස්සේ ලා නිල් ආදී වශයෙන් මේකේ වර්ණ ෂේඩ් වෙලා යන විදිය, වර්ණය අඩු වෙන විදිය හරියට බලා ගන්න පුළුවන් සුදු පිඟන් ගඩොලක් මත තිබ්බම. හරි? එතකොට ඒකට උත්තරේ වා ලියන්න ඕනේ මොකද්ද? වර්ණ විපර්යාසය පැහැදිලි නිරීක්ෂණය කිරීමට. වර්ණ විපර්යාසය පැහැදිලිව නිරීක්ෂණය කිරීමට. හරි නේද? වර්ණ විපර්යාසය පැහැදිලිව නිරීක්ෂණය කිරීමට. හරි. දැන් ලකුණු 15ක් එනවා පුතේ. ඔයාලට 15න් ආනේ තව කොටසක් තියෙනනේ. කොටකින් 4. මුම් බීජ මගින් ලැබෙන ඇමයිලේස් නිස්සාරකයක් පිළියෙල කරගන්න ආකාරය සරලව විස්තර කරන්න. හරි. මුම් බීජ වලින් කොහොමද ඇමයිලේස් හදාගන්නේ කියලා සරලව විග්‍රහ කරන්න කියලා ලකුණු දෙකක් හිතෙන්ද දෙන්න කියලා තියෙනවා. මේකෙදි ගන්නේ පැලවන මුම් බීජ, පරෝහණය වන මුම් බීජ. හරි.
පරෝහණය වන මුම්බීජ ස්වල්පයක් ජලයේ සමග හොඳින් අඹරලා රෙදි කෑල්ලකට දාලා මිරිකලා පෙරාගත්තා නම් හරි. තේරුණාද? පරෝහණය වන මුම්බීජ ටිකක් හොඳට කොටලා වංගෙඩියකට හරි මොකකට හරි දාලා කොටලා රෙදි කෑල්ලකට දාලා ඒක හොඳට මිරිකලා පෙරාගත්තා නම් අයි පෙරණය තුළ ඇමයිලේස් එන්සයිමය අන්තර්ගත වෙනවා. හරි ඒකට ඒක ඔයාලා ලියලා තියෙනවනේ කොහොමද? පරෝහණය වන මුං බීජ ස්වල්පයක් පොඩි කරගෙන පෙරාගත් ද්‍රාවණය ඇමයිලේස් එන්සයිමය ලබා ගන්න හැකියි. ඔයාගේ වචනේ ලියලා තිබ්බනම් ඇති. කොහොම හරි ඒ අදහස් තියෙන්නයි ඕන. පරෝහණය වන මුං බීජ අඹරාගෙන පෙරාගත් ද්‍රාවණයෙන් ඇමයිලේස් එන්සයිමය ලබා ගන්න හැකියි. හරි එතෙන්ට ලකුණු දෙකයි. හරි 15න් කීයද කියලා දාන්න පුතේ. එතන රවුමක් දාලා තිනවනේ. ඔයාට ආපු උත්තර ටික උත්තර හදපුවට ලකුණු දාන්න එපා. 15න් ආපු ගාන දාන්න. 15න් 12යිද 15න් කීයද කියලා දාන්න. 15න් 15ද හරිද? right. ඊළඟ කොටසට යන්න. දෙක ලකුණු ටික ගණන් කරලා දාගන්න. හරි? දැන් මේකට උත්තර ලියනකොට පුතේ මේකේ ගොඩක් වැල් වට අරන් ලියන්නේ. හරිද? ව්‍යුහගත රචනා කොටස ලියනකොට ඊටාම සරලව නිශ්චිත උත්තරයක් තනි පේලියකින් ලියන්න ඕනේ. සමහර අය තනි වචනේ දෙක වෙන්නත් පුළුවන්. ඊටාම කෙටි උත්තරයක් ඊටාම නිවැරදි. තනි වාක්‍යයකින් වගේ ලියන්න. හරි? කෙටි උත්තර තමයි මේකේ තියෙන්නේ. right. අපි ඊළඟ කොටසට යමු. 2 හරි. සත්ත්ව දේහයට අයත් දර්ශීය සෛලයක් පහත රූපයේ දැක්වේ. පොතේ මීටින් එක කොටස් දෙකකට හෝ තුනකට තමයි ගන්න වෙන්නේ. ඒ නිසා දැන් මේ තව විනාඩි 10ක මීටින් එක එන්ඩ් වෙනවා පළවෙනි සෙෂන් එක. ආපහු කලින් ලින්ක් එකෙන්ම ලොග් වෙන්න. right. 1 ABE කියන ඉන්ද්‍රිකා හඳුර ගන්නලු. right. ඒ වලින් පෙන්වලා තියෙනවා පුතේ අන්තප්ලාස්මීය ජාලිකා. අඩුම තරමේ අන්තප්ලාස්මීය ජාලිකා කියන උත්තරේ තියෙනවා. එතන රළු අන්තප්ලාස්මීය ජාලිකා කියලා තිබුණා නම් කමක් නැහැ. හරි. B වලින් තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියා. B වලින් මයිටොකොන්ඩ්‍රියා. E වලින් පෙන්වලා තියෙන්නේ න්‍යෂ්ටිය ඇතුළේ තියෙන කළු පාට තිතනේ. න්‍යෂ්ටිකාව කියලා පෙන්වලා ලියලා තිබුණා නම් ඒත් ලකුණු දෙන්න. න්‍යෂ්ටිය කියලා තිබ්බත් ලකුණු දෙන්න. හරි. A වලට අන්තප්ලාස්මීය ජාලිකා, B වලට මයිටොකොන්ඩ්‍රියා, E වල න්‍යෂ්ටිය හෝ න්‍යෂ්ටිකාව කියන උත්තර දෙක ලකුණු දෙන්න. උත්තර තුනම හරි නම් ලකුණු 3යි. එකකට එකයි හම්බ වෙන්නේ. අදාළ ලකුණ දාගන්න. හරි නේද? 2 මෙම සෛලයේ දැකිය නොහැකි සියලුම ශාක සෛලවල ඇති ව්‍යුහය කුමක්ද? මේකේ දකින්න බැරි සියලු ශාක සෛලවල තියෙන ව්‍යුහය තමයි හරිත ලවය. හරිත ලවය. හරිත ලව නැහැ පුතේ මේ සත්ත්ව සෛලයක් පෙන්නලා තියෙන්නේ. එහෙම නැත්නම් ලියන්න පුළුවන් හරිත ලවයට වඩා නිවැරදි උත්තරයක් තියෙනවා. පොඩකින් සෛල බිත්තිය ලියන්නත් පුළුවන්. හැම ශාක සෛලයකම තියෙනවනේ පුතේ සෛල බිත්තිය. සෛල බිත්තිය වඩා හොඳයි උත්තරේ.
හරිද? මේකේ නැති හැම ශාක සෛලයකම තියෙන සෛල බිත්තිය. සමහර ශාක සෛලවල හරිතලාව පිටක් නැති වෙන්න පුළුවන්. ප්‍රවාහ සංශ්ලේෂණය නොකරන දැන් කඳ ඇතුලේ තියෙන සෛලයක් නම් එතකොට ඒකේ හරිතලාව එන්නේ නැහැ. කඳ මැද තියෙන ප්‍රවාහ සංශ්ලේෂණය කරන්න බෑනේ. ඉරෙලි ලැබෙන්නේ නැහනේ. හරි? එතකොට ඒවේ හරිතලාව නැති වෙන්න පුළුවන්. නමුත් සෛල බිත්තිය කියන එක හැම ශාක සෛලයකම තියෙන්න පුළුවන්. දෙක කොටසේ ඒ වගුවක් තියෙනවා කියලා දාලා තියෙනවා. හරි. ඔව් ඒක මගේ ඇරලානේ මට. රයිට්. හරි. එතෙන්ටත් යමු. එතකොට හරි කමන්නේ. එතකොට B කොටසනේ අපි දැන් කරගෙන යන්නේ. ඒක ඉවර කරලා පුතේ. උඩ වගුවක් තියෙනවා තමයි ඒක දැක්කේ නෑ. හරි? හරි. මේක කරලාම යම්කෝ දැන්. හරි? පහත එක් එක් කාර්ය ඉටු කරන ඉන්ද්‍රිකාව නම් කර ඇති අක්ෂරය ලියන්න. හරි. ඒකේ සිම්පල් ඒ දාලා තියෙන පුතේ ශක්තිය නිපදවීම. ශක්තිය නිපද වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවනේ. ඒතර ශක්තිය නිපදවීමට අදාළ අක්ෂරය තමයි මයිටොකොන්ඩ්‍රියාවට තියෙන අක්ෂරය. බලන්න. ඒ වලට දාන්න ඕනේ උත්තරේ මොකද එතකොට? සිම්පල් ඒ වලට කැපිටල් B දාලා තියෙනවා නම් ලකුණු 1යි. ඊළඟ එක B. සෛල ඉන්ද්‍රිකා දැරීම හා විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදුවීම. සෛලී ඉන්ද්‍රිකා දරාගෙන ඉන්න පුතේ සෛල ප්ලාස්මය තුලනේ. සෛල ප්ලාස්මය තුල විවිධ ජෛව රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නත් පුළුවන්. එතකොට ඒකට උත්තරේ G. සිම්පල් B වලට උත්තරේ කැපිටල් C. පාඩපතේ ඕනනම් බෝඩ් එක බලන්න ඕන නම් ඒ බෝඩ් එක බලන ස්ක්‍රීන් එක පොඩ ඩබල් මේ ටච් කරන්න. එතකොට ස්ක්‍රීන් එක ලොකු වෙනවා. හරි. උත්තර ටික බලා ගන්න ඕන. C. ප්‍රෝටීන් පරිවහනය කිරීම. ප්‍රෝටීන් පරිවහනය කිරීම. අන්තප්ලාස්මීය ජාලිකාවල තියෙන නිපද වෙන කළු අන්තප්ලාස්මීය ජාලිකාවල නිපද වෙන ප්‍රෝටීන පරිවෘත්තීය කරන්න පුතේ පරිවහනය කරන්නේ ගොල්ගි ආශයිකා. ගොල්ගි දේහවල තියෙන ආශයිකා. ගොල්ගි ආශයිකා කියලා මෙතන බලා ගන්න බෑ වෙනම. ගොල්ගි දේහේ බලා ගන්න පුළුවන් නේ. කැපිටල් H දාන්න පුළුවන්. කැපිටල් H. ස්‍රාවී ද්‍රව්‍ය නිපදවීම. දැන් මේක පුතේ H දාලා තියෙන්නේ ගොල්ගි දේහය නේද? ගොල්ගි දේහය ස්‍රාවී ද්‍රව්‍ය නිපදවීම A දාන්න පුළුවන් පුතේ. ස්‍රාවී ද්‍රව්‍ය නිපදවීම A. හරි. H සහ A. ඊළඟ එක 4. ගසක වූ ශාක පත්‍රයක සෛල තුල හරිතලව ඇති බවත් පත්‍රය ඉදී ගසින් වැටුණු ශාක පත්‍රයක හරිතලව නැති බව සිසුවෙක් පවසයි. මෙම ප්‍රකාශය පදනම් කරගත් නිරීක්ෂණයක් ලියන්න. මෙම ප්‍රකාශයට පදනම් ප්‍රකාශය කිරීමට පදනම් කරගත් නිරීක්ෂණය. ගසක වූ ශාක පත්‍රය තුළ හරිතලව තියෙනකොට හරිතලව නිසා තමයි අපිට කහ පාට ඇති වෙන්නේ. හරිතලව වල තියෙන ක්ලෝරොෆිල් නිසා කහ පාට ඇති වෙන්නේ. ගහෙන් වැටුණු ශාක පත්‍රයක් හරිතලව නැති වෙන්නේ ගොඩක් වෙලාවට ඒවා කහ පාට තියෙනවා. හරිතලව නැති බව තේරුම් ගන්න ඒක තියෙන පාට වර්ණය උපයෝගී කරගන්න පුළුවන්. බිමට වැටුණු ශාක පත්‍රය කහ පැහැති නොවීම. ඒක ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැති නිසානේ ශාකෙන් අයින් කරන්නේ. බිමට වැටුණු ශාක පත්‍රය කහ පැහැති වීම. හරිතප්පද නොපැවතීම. ඒ වගේ උත්තරයක් ගන්න පුළුවන්. හරි මේක වගුව පුතේ අපි දැක්කේ නැහැනේ. ඒතකොට එතන ලකුණු දෙකක් දාන්න පුළුවන් පුතේ. උඩ ඉන්ද්‍රිකා 4 හරිනම් ලකුණු 1 බැගින් 4යි.
වගුව බලන්න 2A ජීවීන්ගේ සෛල විභාජනය උණන හා අනුණන ලෙස කොටස් දෙකකට බෙදෙනවලු සෛල විභාජනය සම්බන්ධයෙන් වගුවේ හිස්තැන් පුරවන්න 2A කොටස A මාතෘ සෛලයක් විභාජනයෙන් සෑදෙන දොහිත්‍රෝ සෛල සංඛ්‍යාව ඌනනය සහ අනුණනය කියලා දාලා තියෙනවා. අනුණන විභාජනයේ 2යි කියලා ඉලක්කම දාලා තිනවා. ඌනන විභාජනය සඳහා එයාගේ එන්නේ කීයද? 4යි. පළවෙනි හිස්තැනට ලකුණු ලකුණු නෙමෙයි. පළවෙනි හිස්තැනට උත්තරේ 4. right. ඌනනයේදී සෛල 4ක් හැදෙනවා මව සෛලයක් බෙදුනට පස්සේ. මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාව 46 නම් දොහිත්‍රෝ සෛලයක වර්ණ දේහ සංඛ්‍යාව ඌනනයේදී පුතේ මව් සෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවෙන් භාගයක් දක්වා වර්ණ දේහ ගාන අඩු වෙනවා අලුත් සෛලවල. ඒතකොට 23යි ඉන්නේ. ඒක අනුණන විභාජනය ලක් වුණොත් වර්ණ දේහ 46ක් තියෙන සෛලයක් අනුණන විභාජනයෙන් බෙදුනොත් ඒ වර්ණ දේහ සංඛ්‍යාවම දොහිත්‍රෝ සෛලවල ලැබෙනවා. හරි මතකනේ මව් සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාව නියතව තබා ගැනීමෙන් සිදුවන විභාජන ක්‍රමයට තමයි අනුණන විභාජනය කියලා කියන්නේ. ඌනන විභාජනයේදී මාතෘ සෛලයට තියෙන වර්ණ දේහ ගානේ භාගයක් දක්වා වර්ණ දේහ සංඛ්‍යාව අඩු වෙනවා අලුතෙන් හැදෙන සෛලවල. හරි එතකොට ඌනනයේදී 23යි අනුණනයේදී 46යි. එම නැත්තම් ඔයාලට මතක නම් අනුණන විභාජනයේදී මව් සෛලයට සර්ව සම සෛල හැදෙනවා කියන එක ඒකිනුත් අපිට ගන්න පුළුවන් වර්ණ දේහ ගාන සමාන වූ සෛල තමයි හැදෙන්නේ කියලා. හරි නේද? ඊළඟ එක බලන්න. දොහිත්‍රෝ සෛල නැවත විභාජනයට ලක් වන නොවන බව. හරිද? එතකොට අනුණන විභාජනයේදී හැදෙන්නේ මව් සෛලයක්ම තමයි මව් සෛලයට සමාන සංයුතියක් තියෙන සෛලයක්. ඒක නැවත බෙදෙනවා. අනිත් එක නොබෙදේ. ඌනනයේදී නොබෙදේ. අවසාන කොටසදී වෙන්නේ මේ බලන්න මේ මව් සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාව 46යි නම් ඌනන විභාජනයේ අවසානයේ සිද්ධ වෙන්නේ මේකේ වර්ණ දේහ සංඛ්‍යාව භාගයකට අඩු වෙලා වර්ණ දේහ 23 බැගින් තියෙන ජන්මානු සෛලනේ පුතේ හැදෙන්නේ. ඒතර මේක ඌනනය. ඒකෙදි මව් සෛලයෙන් මව් සෛලයක් විභාජනය වෙලා අලුත් සෛල 4ක් හැදෙනවා. මව් සෛලයේ වර්ණ දේහ ගානින් භාගයයි තියෙන්නේ. ඒතකොට මේවා ජන්මානු සෛල. එක්ක මේවා ශුක්‍රාණු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඩිම්බු. හරි? මේක තවදුරටත් විභාජනය වෙන්නේ නැහැ. ඕන විභාජනයේදී හැදුණු නව සෛල විභාජනයට ලක් වෙන්නේ නැහැ. හැබැයි අනුණන විභාජනයේදී මොකද වෙන්නේ? වර්ණ දේහ 46ක් තියෙන මව් සෛලයේ විභාජනය වෙලා අලුතෙන් හැදෙන දොහිත්‍රෝ සෛලවලත් වර්ණ දේහ 46 බැගින් තියෙනවා. ඒවත් කවදා හරි දවසක නැවත විභාජනයට ලක් වෙනවා. මේක අනුණනය. හරි. එතකොට ඒකෙදි මව් සෛලයක් විභාජනය වුණාම සෛල දෙකයි හැදෙන්නේ. දොහිත්‍රෝ සෛල දෙකයි. ඌනනයේදී සෛල 4යි. ඔය වෙනස හරියට මතක තියෙනවා අනිවාර්යයෙන්ම මේ 6 වෙනි පාඩම දක්වා පුතේ තියෙනවනේ ඔයාලට පළවෙනි වාරෙට. ඒතකොට පළවෙනි වාර විභාගෙට මේ සෛලයේ කියන පාඩමත් එනවා. හරි? ඒකෙදි සෛල විභාජනයේ සම්බන්ධ අනිවාර්ය ප්‍රශ්නයක් එයි. ඕන අනුන්න වෙනස්කම් අනිවාර්යෙන් මතක තියාගන්න. සෛල විභාජනයේ සම්බන්ධ අනිවාර්ය ප්‍රශ්නයක් එයි. right. ඊළඟ කොටසට යමු අපි. දැන් එතකොට මේකේ වගුවේ හිස්තැන් 5ක් පුරවන්න තියෙනවනේ. වගුවේ හිස්තැන් 5ක් පිරෙවා පහම හරිනම් එක බැගින් ලකුණු 5ක් හම්බ වෙනවා. ඒක වගුවට අදාළ ලකුණු කීයද කියලා දාන්න. එතකොට මේ විදිහට දෙවෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ඉවර වෙනකොට දෙවෙනි ප්‍රශ්නේ ඉවර වෙනකොට ඔයාලට ලකුණු 15න් කීයක් ඇවිල්ලාද කියලා බලන්න. හරි? ඒක දාන්න දෙවෙනි ප්‍රශ්නේ අවසානයේට දාන්න මෙන්න මෙහෙම
මේ රවුම ඇතුලේ දාගන්න 15න් කීයද කියලා. මේක ප්‍රශ්නයකට ලැබෙන ලකුණු 15 පුතේ ඔහු දෙකට බෙදෙනවා. හරි? ඒවට ඉස්සෙල් එකට ආවනම් 15න් 12ක්. දැන් මේකට ආවනම් 15න් 14ක්. ඔය විදිහට ප්‍රශ්න 4ක ලකුණු එකතු වෙනවා. 15 4 60යිනේ. 100න් 60ක් එකට හම්බෙන්නේ 100න් 30යි හම්බෙන්නේ. මේක නැවත දෙකට බෙදෙනවා. හරි? බලමු අපි ඊළඟ කොටසට යමු. මේ ලකුණු ගාන දාගෙන යම් පුතේ එතකොට අපිට අවසානයේ වට ලැබුණ ලකුණු ගාන බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ උත්තර ලියලා හරි වැරදි දාන්න එපා. හරි? මේ වෙලාවේ ලියා ගන්න ඒවා ඔක්කොම රතු පෑනෙන් ලියන්න. 3. ක්ලෝරින් වායුවේ සමස්ථානික පවතින ආකාර දෙකක් රූපයේ දැක්වේ. එහි පහළින් දක්වා ඇත්තේ සුලභතා ප්‍රතිශතයයි. ක්ලෝරින් පරමාණුවේ න්‍යෂ්ටි ඇති ප්‍රෝටෝන ගාන කොපමණද? හරි. මේ බලන්න දැන් මෙතන තොරතුරු කීපයක් දාලා තියෙනවා. මම ඒ ටික නැවත බෝඩ් එකේ ලියන්නම්. ක්ලෝරින් 1735 තමයි පරමාණු. හරි? දෙවෙනි පරමාණු වර්ගයේ ක්ලෝරින් 1737 නේද තියෙන්නේ? හරි? ඔව් 1737. සුලභතාවය ගත්තොත් ආසන්න වශයෙන් මේක 175යි. අනිත් එක 124.23යි නේ. අපි ඒක 25යි කියලා හිතමුකෝ. අන්න 24යි කියලාම දාන්න මම ඒක තියෙන ඉලක්කම නිසා. හරි? ඔන්නෝම තමයි සුලභතාවය. මේ සුලභතාවය කියන්නේ මොකද්ද? සුලභතාවය කියලා කියන්නේ මේ තියෙන සමස්ථානික දෙකෙන් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ක්ලෝරින් 1735 පරමාණු. අඩු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ 1737 පරමාණු. ඒක තමයි සුලභතාවය කියන්නේ. ඒක ස්වභාවික පරිසරය තුල හමුවන ප්‍රතිශතය තමයි මෙතන සුලභතාවය කියලා කියන්නේ. හරිද? එතකොට මේ දෙකම ක්ලෝරින් පරමාණු නිසා මේ දෙකටම තියෙන එකම ප්‍රෝටෝන මේ බලන්න. මෝල් ද්‍රව්‍යයක පහලින් දාන්නේ පරමාණුක ක්‍රමාංකය. හරි? පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ මොකද්ද? ප්‍රෝටෝන ගණන. හරි? මේ જાතිය ප්‍රශ්නයක් අනිවාර්යෙන් ඔයාලට විභාගයට එනවා. මේ සමස්ථානික සම්බන්ධවම එනවා කියලා නෙමෙයි මම කියන්නේ. ප්‍රෝටෝන නියුට්‍රෝන යන අනිවාර්ය ප්‍රශ්න දෙක තුනක් විභාගයට එනවාමයි. හරි? සමස්ථානික අහන්නත් පුළුවන්. හරිද? රයිට්. එතකොට දැන් පළවෙනි කොටසේ මොකක්ද අහන්නේ? පළවෙනි කොටසේ අහන්නේ ක්ලෝරින් පරමාණු න්‍යෂ්ටි ඇති ප්‍රෝටෝන ගණන කොපමණද? ප්‍රෝටෝන ගණන 17යි. සමස්ථානිකයේ මොකක් වුණත් ප්‍රෝටෝන 17යි තියෙන්නේ. ක්ලෝරින් පරමාණුව. ඊළඟට අහනවා ක්ලෝරින් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. එතකොට මේකේ ප්‍රෝටෝන 17ක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝනත් 17ක් තියෙන්න ඕන. මොකද ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපණ, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ. උදාසීන පරමාණුක මේ දෙකම සමානයි. ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 17 පිරෙන්නේ කොහොමද ශක්ති මට්ටම් වලට? පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකක් පිරෙනවා උපරිම ඉලෙක්ට්‍රෝන දෙක නිසා. දෙවෙනි ශක්ති මට්ටමට උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් පිරෙනවා. ඊට වැඩි පිරෙන්න බෑ. තුන්වෙනි ශක්ති මට්ටමට තමයි ඊතර ඉලෙක්ට්‍රෝන කීපය. 2යි 8යි 10යි 17 වෙන තාම අදි 7ක්. ඒ 7 තුන්වෙනි ශක්ති මට්ටමේ. 2 8 7 කියලා කමා දාලා පිළිවෙල දීලා තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නිවැරදි. හරි? ඊළඟට අහනවා ඒකට ලකුණු එකක් දාගන්න. උඩ එකටත් ලකුණු 1යි දෙවෙනි එකටත් ලකුණු 1යි. right. ඊළඟට අහන්නේ වගුවක් තියලා තියෙනවා. ඒ වගුවේ පරමාණු ක්‍රමාංක, ස්කන්ධ ක්‍රමාංක, නියුට්‍රෝන ගණන් ඒ ඔක්කොම දක්වන්න කියලා තියෙනවා. ස්කන්ධ ක්‍රමාංකය අපි හොයාගන්නේ මෙන්න මෙතන තියෙන අගේ. මේ බලන්න. ස්කන්ධ ක්‍රමාංකය.
ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණන එකතුව බව අපිට හොඳට මතක තියෙන්න ඕනේ. හරි? මේ උපපරමාණු අංශ දෙවර්ගයේම තියෙන න්‍යෂ්ටි කියලා මතක තියෙන්නත් ඕනේ. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියෙන් පිට ශක්ති මට්ටමක භ්‍රමණය වෙමින් පවතිනවා කියලා අපි කිව්වා. හරි. අපිට නියුට්‍රෝන ගාන හොයාගන්න අවශ්‍ය නම් මෙතන තියෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව, පහළ තියෙනවා ප්‍රෝටෝන ගණන. එහෙනම් උඩ තියෙන ස්කන්ධ ක්‍රමාංකයෙන් පහළ තියෙන අගේ හේවත් පරමාණු ක්‍රමාංකය අඩු කරලා නම් නියුට්‍රෝන ගාන හොයාගන්න පුළුවන්. හරි? එතකොට මෙයාගේ ප්‍රෝටෝන ගන්න 17යි කියලා අපි දැන්ටම දන්නවා. නියුට්‍රෝන ගාන ඕනනම් 35න් 17ක් අඩු කරා 18යි. ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපණ නිසා, ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණ නිසා උදාසීන පරමාණුක ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සමානයි. උදාසීන පරමාණුක විතරයි. පරමාණුක උදාසීනයි කියලා කියන්නේ මොකද්ද? ඒකේ ආරෝපණයක් නැහැ. සමස්ත ආරෝපණය ශූන්‍යයි ඒ පරමාණු. හරි? ඒකනේ කතාව. right. එතකොට අපි ඊළඟට වගුවට යමු. ඔය ටික දන්නවනම් වගුව කරන්න පුළුවන්. හරි. පරමාණු ක්‍රමාංක, ස්කන්ධ ක්‍රමාංකය සහ නියුට්‍රෝන ගානයි අහන්නේ. අදාළ සමස්ථානික දෙකම එකම මූලද්‍රව්‍යනේ ක්ලෝරින්නේ. වම්පස පහළ කෙළවර දාලා තිනවා පරමාණු ක්‍රමාංකය ගණන් හදන්න දෙයක් නෑ. 17 17 කියලා දාගෙන යන්න තියෙනවා. ලකුණු දෙකයි. ස්කන්ධ ක්‍රමාංකය කීයද? මූලද්‍රව්‍ය උඩ කෙළවරෙන් දාන ස්කන්ධ ක්‍රමාංකය පළවෙනි එකේ 35යි, දෙවෙනි එකේ උඩ දාලා තියෙන 37. හරිනේ. ඊළඟට නියුට්‍රෝන ගණන් තමයි ඔය උඩින් දාලා තියෙන සංකේතයේ වගේ උඩ දාලා තියෙන සංකේතය බලන්න. මේකනේ. මේකේ 35නේ උඩ තියෙන්නේ. 35න් 17ක් අඩු කරා. උඩ තියෙන සංඛ්‍යාවෙන් 17ක් අඩු කරනවා. එතකොට කීයද? පළවෙනි එකට එන්නේ 18. ඒක ඕන මම හදන විදිහත් එක්ක නිකම් එහෙම දාන්නම්. 35 අඩු කිරීම 17 සමානයි 18. right. ඊළඟ එකේ කොහොමද එන්නේ? ඒක 37ක් තියෙනවා. ස්කන්ධ ක්‍රමාංක 37 අඩු කිරීම 17 සමානයි කීයද? 20යි. හදන විදිහ උතන දාලා තිබෙන්නේ නැති උනාට කමක් නැහැ. ඉලක්කම තියෙනවා නම් ලකුණු තියෙනවා. අවසාන උත්තරේ තියෙනවා ලකුණු තියෙනවා. හරි. උත්තර 6ක් ඔයාලට පුරවන්න තියෙනවා. 6ම නිවැරදි නම් ලකුණු 6ක් දාන්න. එක උත්තරයකට ලකුණු 1 බැගි. ඔයාලට ලකුණු කීයක් හම්බ වෙනවද කියලා බලන්න. එක උත්තරයකට 1 ලකුණයි. හරි නේද? උත්තර දාලා නැත්නම් ඒව ලකුණු කරගන්න. ඊළඟ කොටසට යමු. පහ සමස්ථානික ලෙස හඳුන්වන්නේ කුමක්දයි සරලව පැහැදිලි කරන්න. ලකුණු දෙකක් තියෙනවා. සමස්ථානික කියලා කියන්නේ එකම පරමාණු ක්‍රමාංකයේ ඇති ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස් මූලද්‍රව්‍ය. දාම කෙටි උත්තරේ එකම පරමාණු ක්‍රමාංකයේ ඇති ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස් මූලද්‍රව්‍ය සමස්ථානික ලෙස හැඳින්වේ. එකම පරමාණු ක්‍රමාංකයේ ඇති ස්කන්ධ ක්‍රමාංක එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය සමස්ථානික ලෙස හැඳින්වේ. හරි නේද? ඕනම් මේක බලන්න, ඒක බලා ගන්න පුළුවන්. මේ මෙතන තියෙන මූලද්‍රව්‍ය දෙකේම පරමාණු ක්‍රමාංකය 17, ස්කන්ධ ක්‍රමාංක විතරක් මේවයි වෙනස්. හරි. එහෙම නැත්නම් කෙනෙකුට ලියලා තියෙන්න පුළුවන් මෙහෙම. එකම මූලද්‍රව්‍යයේ
වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු එකම මූලද්‍රව්‍යයේ වෙනත් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු සමස්ථානික වෙයි. හරි එහෙම ලියන්නත් පුළුවන්. ලකුණු දෙකයි. හරි. වෙන උත්තරයක් මොනවා හරි ලියලා තියෙන එකක් හරිද වැරදිද කියලා අහන්න ඕන නම් පුතේ මයික් එක ඔන් කරගන්න. කතා කරන මයික් එක ඔන් කරන අවස්ථාව දුන්නා. හරි. පාලිප් එක හරිද වැරදිද කියලා බලා ගන්න ඕන අහන්න. ඊළඟ එක හයිඩ්‍රජන් සහ ක්ලෝරින් වල සංයුතා පිළිවෙලින් දක්වන්න. හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය ක්ලෝරින් සමග සාධන සංයෝගයේ සූත්‍රය ලියන්න කියලා තියෙනවා. හරි. එතකොට ඔයාට මේ ආවර්තාවක ලියා ගන්න පුළුවන් ඉන්න එපා මෙහෙම. හයිඩ්‍රජන් හීලියම් එනවා මේ පැත්තට. ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන්. නියෝන් වලට උඩින් හීලියම්. ඊපස්සේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම් ඕකනේ ආවර්තාවක. හයිඩ්‍රජන් ඉන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සංයුතාව 1යි කියලා අපි දන්නවා. ක්ලෝරින් ඉන්නේ කිවෙනි කාණ්ඩයේද? 7 වෙනි කාණ්ඩයේ. මෙතන 1 2 3 දාගෙන ආපුවම ක්ලෝරින් ඉන්නේ 7. 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලත් සංයුතාවය 1යි. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සංයුතාවය 1යි. එහෙනම් අපි ඒක සූත්‍රය හදාගන්නේ කොහොමද? හයිඩ්‍රජන් වල සංයුතාවය 1යි ක්ලෝරින් වලත් 1යි. සංයුතා සමාන නිසා නම් ඉතින් මාරු කරන්න ඕනේ. මාරු කරා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එක આવොත් ලියන්නේ නැහැ කියවනේ සූත්‍ර ලියද්දි. එතකොට HCl තමයි සූත්‍රය. HCl තමයි සූත්‍රය. හයිඩ්‍රජන් සහ ක්ලෝරින් වල සංයුතා පිළිවෙලින් දක්වන්න කියලා තියෙනවා අංක 7. 7ද? ඔව් 7 කියලා තමයි එතන ඉලක්කම දාලා තියෙන්නේ. හයිඩ්‍රජන් වල සංයුතාවය 1යි ක්ලෝරින් වලත් 1යි. ඔය දෙක තියෙන ලකුණු 2යි. සූත්‍රය ලියලා තියෙනවා නම් ලකුණු 1යි. සූත්‍රයට ලකුණු 1යි. කැපිටල් සිම්පල් මාරු වෙන්න බෑ. නිවැරදිව තියෙනවා. හරි නේද? විභාගයට යද්දී අනිවාර්යයෙන්ම ආවර්තාවකව ඇඳ ගන්න පුළුවන් වෙලා යන්න ඕනේ. නැත්නම් ඉතින් ආවර්තාවකව ඇඳ ගන්න බැරි ඉතින් මොකුත් කරන්න බෑ. කෙමිස්ට්‍රි වල. හරි. ඒතකොට තුන්වෙනි එකත් ඉවරයි අපි. 15 කීයද කියලා දාන්න. 15 කීයද කියලා දාන්න. ඔයා ඉතින් ගෙදරදී කරපු ප්‍රශ්න වලට විතරක් ලකුණු දාන්න. දැන් ලියන ඒවාට ලකුණු දාන්න එපා. හරි. විභාගයට පාඩම් කරන්න පුතේ පාඩම් කරන්න නැතුව නම් මේ හෙට විභාගය කියලා අද පාඩම් කරන්න බෑ. ලබන සතියේ දැන් විභාග පටන් ගන්නවනේ. හරිද? සයින් ඔයාලට විභාගේ තියනවා කියලා කිව්වද දුව? ඔව් සර්. ඔව් නේද? කවද පටන් ගන්නේ 29ද? ඔව් සර්. හරි. පුතා පේපර් එක කරාද මේ කලින්? ඔව් සර්. හරි. ලකුණු දාගෙන යන්නේ. කො අනිත් අය මොකද කරන්නේ මේ අනිත් අය පේපර් එක කරලා තියෙන තියරි කරාද පුතේ ටික? සාවින්ද හරි. ලකුණු ටික දාගෙන යනකෝ කතා කරන්නේ නැහනේ. 4 බලන්න. හතරේ ඒ කොටස
සිසුන් දෙදෙනෙකු වස්තුවක් චලිත වීම කෙරෙහි බලපාන සාධක පිළිබඳව සොයා ගැනීමට යොදාගත් ඇටෝම් දෙකක් P හා Q මගින් දැක්වේ. හරි මේකේ P රූපේ සහ Q රූපේ කියලා මේ දෙක නම් කරලා තියෙනවා. ට්‍රොලියක් තියෙනවා කියලා පේන්න තියෙනවා. ට්‍රොලි එකට පස්සේ ට්‍රොලියට බාරයක් සම්බන්ධ කරලා තියෙනවා. කප්පි තියෙනවා. එහෙම කතන්දරයක් අපිට පේන්න තියෙනවා. හරි බලමු මොකද කියන්නේ කියලා. P රූපයේ M2 ස්කන්ධය කිලෝග්‍රෑම් 1ක් වේ. M1 ස්කන්ධය සහිත රෝද හොඳින් කැරකෙන ට්‍රොලිය M2 ස්කන්ධය මගින් යෙදුන බලය නිසා ඒකාකාර සුමට පෘෂ්ඨයක් සහිත ලෑල්ලේ XY දක්වා චලිත වී ඇත. ට්‍රොලිය Y වෙත පැමිණි විට M2 ස්කන්ධය පොළවේ ස්පර්ශ විය. හරි. ට්‍රොලිය තවදුරටත් Z දෙසට චලනය වේද කියලා අහනවා. M2 ඊට පස්සේ අහන්නේ මොකක්ද බලන්න. M2 ස්කන්ධය මගින් ට්‍රොලිය කෙරෙහි ඇති කරන බලය ඇදීමක්ද තල්ලු කිරීමක්ද කියලා. එම් බලයේ විශාලත්වය කොච්චරක්ද කියලාත් අහනවා. හරි. මම මේක පොඩි සරල රූපයක් විදිහට බෝඩ් එකේ ඇඳ ගන්න අපිට ඕන විස්තර කරන්න ලේසි. මේ බලන්න. දැන් මේ වගේ එකක් දුන්නම පොඩ්ඩක් ඒක හිතන්න ඕනේ. හිතන්න නැතුව මේවට උත්තර ගන්න බෑ. අර 9 වසර වගේ හෝ 8 වසර වගේ කටපාඩමින්ම උත්තර ගන්න බෑ. මේ බලන්න. මේකේ තියෙනවා ස්කන්ධයක්. ඒකට දාලා තියෙන අකුර M1 කියලා නේද? M1 ස්කන්ධයක් තියෙනවා. මේ ස්කන්ධය චලනය වෙන මෙහෙම ලෑල්ලක් තියෙනවා. මේක මත කප්පියක් තියෙනවා. කප්පිය මත බාරයක් එල්ලලා M2 කියන බාරය එල්ලලා ඒ බාරය නිසා මේක චලනය වෙලා තියෙනවා. මෙතන x තිබිලා තියෙනවා. x වලින් ඉඳන් y දක්වා මේක චලනය වුණාට පස්සේ මෙන්න මේ දුර චලනය වුණාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? බාරය පොළවත් එක්ක ස්පර්ශ වෙලා. ඒ කියන්නේ මේ බාහිර බලය නැති වෙලා. හරි? ස්පර්ශ වෙන්න කලින් මෙයාගේ ස්කන්ධය නිසා යම්කිසි බලයක් ඇති වෙනවා. එයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි කියලා දීලා තියෙනවා. 1 kg නේ. right. කිලෝග්‍රෑම් එකක් පොළොව දෙසට ඇද ගන්න බලය අපිට හොයාගන්න පුළුවන්. මෙහෙම W සමානයි m වැඩි කිරීම g. W කියේ බර පුතේ. m වලින් ස්කන්ධය g කියන්නේ ගුරුත්වජ ත්වරණය. හරි? ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි ගුරුත්වජ ත්වරණය 10යි ms ඍණ 2. එතකොට එක් වරක් 10 10යි. නිව්ටන් 10යි මේක ඇදෙන බලය. නිව්ටන් 10ක බලයකින් මේක චලිත වෙලා තියෙනවා ඝර්ෂණය නොමැති පෘෂ්ඨයක් මත. ඝර්ෂණය නැහැ කියලානේ කියලා තියෙන්නේ නේද? හරි? මොකද්ද කියලා තියෙන්නේ? ඝර්ෂණය ගැන කියලා නැහැ. ස්කන්ධේ රෝද හොඳින් කැරකෙවන ට්‍රොලිය M1 ස්කන්ධයේ සහිත රෝද හොඳින් කැරකෙවන ට්‍රොලිය M2 ස්කන්ධය මගින් එදෙන බල නිසා ඒකාකාර සුමට පෘෂ්ඨයක් සහිත ලෑල්ලෙහි. හරි සුමට කියලා දාලා තියෙන ඝර්ෂණයක් නැහැ. සිට y දක්වා චලිත වී ඇත. ට්‍රොලිය y වෙත පැමිණි විට M2 ස්කන්ධයේ පොළවේ ස්පර්ශ වුණා. දැන් තවදුරටත් y දිශට චලනය වෙනවද? ඔව් චලනය වෙනවා. මෙතන බලය නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. සුමටයිනේ. ඝර්ෂණයක් ගොඩක් අඩුයිනේ. එතකොට මොකද වෙන්නේ? මෙයා මේ පැත්තට තවදුරටත් චලිත වෙනවා. චලිත වෙයි කියලා තිබ්බනම් පළවෙනි එක හරි. M2 ස්කන්ධය මගින් ට්‍රොලිය කෙරෙහි ඇති කරන බලය ඇදීමක්ද නැතහොත් තල්ලු කිරීමක්ද? මෙතනදී වෙන්නේ ඇදීමක්. මේක ඇදීමක් නෙවෙන්නේ. තල්ලු කිරීමක් කියන්නේ කොහොමද? මේක අපේ ඉවතරනේ වෙන්න ඕන නේද? අපේ ශරීරයෙන් ඉවතර බලය යොදනවා නම් ඒක තල්ලු කිරීමක්. ඇදීමක් කියන්නේ ශරීරයේ පැත්තට බලය යොදනවා. මේක වෙන්නේ වස්තුවට ඇදීමක් වෙන්නේ. ඇදීමක්. ගමන් කරන පැත්තට ඇදීමක් වෙන්නේ. මෙහෙන් තල්ලුවක් දුන්නා නම් ඒක තමයි තල්ලුව වෙන්නේ. හරි? ඊට පස්සේ බලයක් දුන්නා ඒක තමයි තල්ලුව වෙන්නේ. දෙවෙනි එක ඇදීමකි. හරි?
තිනුරි කරන්ට් එක කැපුවා ඉවර වෙන්නේ කීයටද කියලා අහනවා පුතේ. අපිටත් දැන් කරන්ට් එක යයි තව ටිකකින්. හරි බලමු කරන්ට් එක යනකම් පන්ති කරනවා. ෆෝන් එකේ charge එක තියෙනකන් ඉන්න කට් කරගන්න එපා. හරි 7:00 කිට් වෙනකොට අපිට කරන්ට් එක කපයි. ඊට කලින් දැම්මේ නැති සමහර ළමයින්ට හවස පන්ති තියෙන නිසා. හරිද? එතකොට අපි පැය එකමාරක් විතර මේක සාකච්ඡා කරන්න ඔක්කොම ඉවර කරගන්න බැරි වෙයි. ඒත් ආයේ මේ පේපර් එකේ ඊතර කොටස ඉරිදා අවසානයේ ආයේ සාකච්ඡා කරමු. ඊතර වෙන කොටසක් තියෙනවනේ ඒක ආයේ පන්තියක් දාලා සාකච්ඡා කරනවා. බොහෝ විට ඉරිදා අවසානයේ ස්ථිර පේපර් ක්ලාස් එක කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා ඒ වෙලාව කොහොමදත් වෙන් කරලා තියාගන්න. මේ දැන් මේ දවස්වල මේ කරන්ට් කපන ප්‍රශ්නේ තමයි ගැටලුවකට තියෙන්නේ. හරි. එතකොට ඇදීමද තල්ලු කිරීමද කියලා අහලා තියෙනවා. ඒක ඇදීම. එම බලයේ විශාලත්වය කොපමණද? අපි මේ කලින් මේක හොයාගත්ත ගන්නේ කිරීමෙන් විශාලත්වය නිව්ටන් 10යි. කිලෝග්‍රෑම් එක ස්කන්ධයක් මගින් නිදන බලය නිව්ටන් 10යි. එතකොට මේකට ලකුණු 1යි, මේකටත් 1යි, මේකට ලකුණු 2යි. මේ දෙක නිකම්ම 10යි කියලා දාන්න නැතුව මෙන්න මේක තුන්වෙනි කොටස නේද? තුන්වෙනි කොටස මෙන්න මේ ටික හදලා උත්තරේ දාලා තියෙනවා නම් හොඳයි. හරි නේද? 4 තුන්වෙනි කොටස එතකොට අපි කරේ. ගණනය කිරීම නැතුව පුතේ දාන්න එපා උත්තර. ගණනය කිරීමත් එක්ක දාන්න ඕනේ. මේක පද මතක නැත්තම් බර සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වත්වරණය. බර සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වජ මේ බර නිසා තමයි මේක ඇදෙන්නේ නිව්ටන් 10යි. හරි. P ඇටෝම ගැනම තමයි ඊළඟ එකත් අහන්නේ. ඒ කියන්නේ මේ රූපේ ඇඳපු ඇටෝම ගැනම තමයි අහන්නේ. P ඇටෝමෙහි M1 හා M2 ස්කන්ධ පහත වගුවේ දැක්වෙන ආකාරයට වෙනස්කට ලක් කරේ නම් ට්‍රොලිය අත් කරගන්නා ත්වරණය සම්බන්ධයෙන් ගැළපෙන තීරුවේ හරි ලකුණ යොදන්න. M2 ස්කන්ධයේ විදිහට කිලෝග්‍රෑම් 2ක් යොදාගත් විට සහ 0.5ක් යොදාගත් විට ත්වරණය අඩු වෙනවද වැඩි වෙනවද වෙනස් නොවේද කියලා. හරි. M2 ස්කන්ධය කියන්නේ දැන්ට තියෙන්නේ කිලෝග්‍රෑම් 1යි. මේක කිලෝග්‍රෑම් 2ක් කරොත් ඇතිවන බලය වැඩි වෙනවනේ පුතේ. ඒක පහළට ඇදෙන බලය වැඩි වෙනවා. එතකොට මෙතන නිව්ටන් 20ක බලයක් එනවා. එතකොට ත්වරණය වැඩි වෙනවා. කිලෝග්‍රෑම් 2ක් යොදාගත්තම ත්වරණය වැඩි වෙයි කියන තීරුවෙන් හරිය දාන්න ඕනේ. හරි. මෙතෙන්ට කිලෝග්‍රෑම් 1ක් නැතුව මොකක් කරන්න කියනවද? කිලෝග්‍රෑම් භාගයක් යොදා ගන්න කියලා කියනවා. කිලෝග්‍රෑම් භාගයක් යොදාගත්තොත් මොකද වෙන්නේ? මෙතෙන්දී ඇතිවන බලය නිව්ටන් 5ට අඩු වෙනවා. නිව්ටන් 5ක් කියන්නේ අසමතුලිත බලය අඩු වුණාම මොකද වෙන්නේ? මේ අවස්ථාවේදී ත්වරණය අඩු වෙනවා. හරිනේ? හරි නේද? ඊළඟ කොටසට යමු. දැන් තමයි ටික ටික එක්කෙනා ජොයින් වෙන්නේ නේද? ඔව්. පොතේ මම කිව්වනේ සිප්සුරු එකේ දරුවන්ට මේ අද ජොයින් වෙන්න කියලා. දැන් 20ක් විතර ළමයි ඉන්න ඕනේ මීටින් එකේ. දැනටත් ඉන්නේ 8යි. හරි කමන්නේ රෙකෝඩින් එකක් හරි දෙන්න බලමුකෝ. රයිට්. M2 ස්කන්ධය ගන්න බලන්න.
M2 ස්කන්ධයේ වෙනසකට ලක් නොකර දෙවෙනි අවස්ථාවනේ M2 ස්කන්ධයේ වෙනසකට ලක් නොකොට M1 හි ස්කන්ධයේ වෙනුවට M1 වෙනුවට M1 ට වඩා ස්කන්ධය අඩු එකක් යොදාගත්තමයි වැඩි එකක් යොදාගත්තමයි මොකද කියලා වෙන්නේ. හරි. right. එතකොට තරණේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා අහන්න. හිතන්නකො නිකමට මේ M1 ට තිබිච්ච ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් කියලා හිතන්න නිකමට. හරි. මෙයාට තිබුණ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. එතකොට අවස්ථා දෙකක් ගන්න කියලා තියෙනවා. එක අවස්ථාවක් M1 වෙනුවට ස්කන්ධය වැඩි අවස්ථාවක් අපි නිකම්ම හිතමු කිලෝග්‍රෑම් 7 කරා මේක. මේක ස්කන්ධය වැඩි කරා නම් M2 නියතව තියලා. මේක වෙනස් කරන්නේ. හරිද? ඒක කිලෝග්‍රෑම් 1 නිව්ටන් 10 නියතව තියලා ඒ කියන්නේ මේකට ඇති කරන අසමතුලිත බලය වෙනස් නොකර වස්තුවේ ස්කන්ධය වැඩි කරොත් මොකද වෙන්නේ කියලා අහන්න. ස්කන්ධය වැඩි කරොත් මොකද වෙන්නේ? ත්වරණය අඩු වෙනවා. ත්වරණය අඩු වෙනවා. හරි? ත්වරණය අඩු වෙනවා කියන තීරයේ හරියට දාලා තියෙනවා නම් හරි. ස්කන්ධය 7ක් කරනවා කියලා නෑ. ස්කන්ධය වැඩි කරනවා කියලා තිබ්බේනේ. වැඩි වුණොත් ත්වරණය අඩු. ඒකට මේක මේ 5 වෙනකොට මේ කිලෝග්‍රෑම් 2ක් වගේ කරොත් මේකේ 5යි 5 වෙනකොට 2ක් කරා මේක ස්කන්ධය අඩු කරා. ස්කන්ධය අඩු කරොත් මොකද වෙන්නේ? අර බලයෙන්ම තියෙන නිසා ත්වරණය වැඩි වෙනවා. එතන ස්කන්ධය අඩු කරොත් ත්වරණය වැඩි වෙනවා. ත්වරණය වැඩි වෙනවා. හරි? බොහොම සරල දෙයක් නේ. ස්කන්ධය අඩු වෙන්න ත්වරණය වැඩි වෙනවා. ඉතින් මෙහෙම හිතන්න නිකමට. හරි. ත්‍රිවිල් එකක් තියෙනවා. ප්‍රායෝගික උදාහරණයක් මම කලිනුත් කිව්ව පාඩම ගන්න. හරි. මේ ත්‍රිවිල් එකේ දෙන්නෙක් නැගලා ඉන්නවා. හරි. කවුරු හරි තල්ලු කරනවා කියලා හිතන්නකො මේකේ දෙන්නෙක් දැන්ට නැගලා ඉන්නවා. තල්ලු කරන්න ඉන්නේ එකයි. බොහොම අමාරුවෙන් මේක තල්ලු කරන්නේ. හරි. එක්කෙනෙක් බැස්සොත් ත්‍රිවිල් එක ලේසියෙන් තල්ලු කරන්න පුළුවන්. දෙන්නෙක් ඉඳගෙන හිටියනම් එක්කෙනෙක් බැස්සා. දැන් තල්ලු කරන ලේසි පහසෙන් ත්වරණය වෙනවා. හරි? ස්කන්ධය අඩු වෙච්ච ගමන් ත්වරණය වැඩි වෙනවා. නේ? දැන් මේක දෙන්නයි හිටියේ ඊළඟ අවස්ථාවේ. තල්ලු කරද්දි දෙන්නයි හිටියේ අමාරුවෙන් තල්ලු කර කර හිටියේ තව එකෙක් ඇවිල්ලා නැහැ. දැන් 3යි ත්‍රිවිල් එක. දැන් අපිට යොදන්න පුළුවන් බලේ නියතව එහෙමමයි තියෙන්නේ බලේ වැඩි වෙන්නේ නෑනේ. හරි? එතකොට තල්ලු කරන්න අමාරුයි. ත්වරණයට ලක් වෙන්නේ නෑ. ත්වරණය අමාරුයි එතකොට. නේ? අන්න ඒ වගේ. ඉතින් එහෙම හිතන්න සරලව මේක ස්කන්ධය වැඩි වුණොත් ත්වරණය කරන්න අමාරුයි. ත්වරණය අඩු වෙනවා. මේක ස්කන්ධය අඩු වුණාම ත්වරණය කරන්න පුළුවන්. වඩාත් වැඩිපුර ත්වරණයට ලක් වෙනවා. right. එතකොට බලමු බහුවර්ණ ඉවරද නෑ. sorry. ස්ට්‍රක්චර් එක තාම ඉවර නෑ නේ. හරි. එතකොට එතෙන්ට එනවා පුතේ ලකුණු 4ක්. උත්තර 4ම හරිනම් ලකුණු 4ම තියෙනවා. කිලෝ මම මේකට දාන්න හරි ලකුණු. හරි. මෙහෙම හරි දාලා තියෙනවා නම් උත්තර 4ම හරි. උත්තර 4ම හරිනම් ලකුණු 4ක් වෙනවා වගුවට. නිව්ටන් නියම ඇසුරින් නේද? ත්වරණය සම්බන්ධ දෙවෙනි නිව්ටන් නියමය. ලකුණු 4ක් වෙනවා. right. ඊළඟ කොටසට යම් බලන්න ටක් ගාලා. ප්‍රශ්න තියෙනවා නම් පුතේ අහන්න නිශ්ශබ්දව ඉන්න එපා. ප්‍රශ්න අහන්න. හරියට විසඳගෙන යන්න ඕනේ ඉස්සරහට. right. මේ බලන්න. ඉහත වගුවෙහි දත්ත මගින් වස්තුවක් අත්කර ගන්නා ත්වරණය සඳහා බලය මෙන්ම ස්කන්ධයේද බලපාන බව තහවුරු වේ. මෙම තොරතුරු ඇසුරින් ගොඩනැගිය හැකි නියමය කුමක්ද?
නිව්ටන්ගේ දෙවන නියමය කියලා ලියලා තියෙනවා නම් හරි. නිව්ටන්ගේ දෙවන නියමය ලකුණු 1යි. එහෙම නැත්නම් දෙවන නියමය කවුරු හරි ලියලා තියෙනවා නම් ඒත් හරි. මොකක්ද දෙවන නියමය? වස්තුවක් මත ඇතිවන ත්වරණය බලයට අනුලෝම සමානුපාතික වන අතර එහි ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. හරි. එහෙම දීලා තියෙනවා ලකුණු 1යි. එක්ක නිව්ටන්ගේ දෙවන නියමය කියලා වචන ලියලා තිබ්බත් හරි. right. 6. ඒකට දැන් ලකුණු 1යි. නිව්ටන්ගේ තුන්වන නියමය සඳහන් කරන්න. එතෙන්ට ලියන්න ඕනේ එතකොට සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් හටගනී. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් හටගනී. ඒකට ලකුණු 1යි. හරිනේ. B කොටස Q රූපයේ ට්‍රොලිය මත M1 ස්කන්ධය තබා එහි තුලා තැටියෙහි M2 ස්කන්ධය තැබූ විට ට්‍රොලිය චලිත නොවිය. ඊට හේතුව ඝර්ෂණ බලය ක්‍රියාත්මක වීමයි. එක්සෙට්‍රා පැවසුවේ. Q ඇටෙහිම ඝර්ෂණ බලය ක්‍රියාත්මක විය හැකි ස්ථාන 3ක් සඳහන් කරන්න. හරි බලන්න. හරි මේ බලන්න. මේකේ පුතේ කරලා තියෙන්නේ මොකද්ද? ට්‍රොලියක් තියෙනවා. ඒ ට්‍රොලියේ යට ගහපු නූලක් කප්පියක් මත දාලා මේ පහළ තියෙන තුලා තැටියක්. ඒ තුලා තැටියට තමයි බර එකතු කරන්න කියලා තියෙන්නේ. හරිද? මේ තියෙන තුලා තැටිය. right. එතකොට දැන් මේක කියන්නේ කොහොමද? රූපයක් අඳින්න මම බෝඩ් එකේ පොඩ්ඩක් ඉන්න බලන්න. Q රූපයේ ට්‍රොලිය මත M1 ස්කන්ධය තබා තුලා තැටියට M2 ස්කන්ධය තැබූ විට චලිත වුණේ නැහැලු. ඊට හේතුව ඝර්ෂණ බලයයි සිසුවෙක් පැවසුවලු. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ හැකි ස්ථාන 3ක්. right. ඒක නම් ට්‍රොලිය අඳින්න නම් ඕනේ නැහැ හැබැයි. ප්‍රශ්නෙට මට හිතෙන්නේ ඒක අඳින්න ඕනේ. කමන්නේ මම පංජාල අඳින්නම්කෝ. තුලා තැටිය. පඩියක් දාන්න හදපු එකක් නේ තුලා තැටිය කියන්නේ. තුලාව කියන්නේ තරාදි. තරාදි තැටිය කියන එකනේ. හරි. මෙහෙම ට්‍රොලිය තියෙනවා. මේසේ මෙහෙම තියෙනවා. මෙතන කප්පියක් තියෙනවා. කප්පිය කියලා ඉතින් කියලා නැද්ද කොහෙද නේද? කප්පියක් කියලා නැහැ. මෙතන නූලක් මෙහෙම දාලා කප්පිය හරහා ගමන් කරන නූල මෙහෙම තුලා තැටියක් කට සම්බන්ධ කරලා තියෙනවා. මේකට පඩි දාන්න පුළුවන් තරම්. ඔකනේ කියන්නේ. එතකොට මෙතනින් M1 ස්කන්ධය තියලා මේකට M2 ස්කන්ධය දැම්මම M2 දැම්මම මේක චලනය වුණේ නැහැලු. ඝර්ෂණයේ විශාල චලනය වුණේ නැත්තේ. ඒ ඝර්ෂණය ක්‍රියාත්මක වන ස්ථාන 3ක් කියන්න කියලායි කියන්නේ. ඝර්ෂණය පැවතිය හැකි ස්ථාන 3ක්. එකක් තමයි මේ රෝධවල. මේ රෝධ සහ ඇක්සලේ අතර.
රෝද සහ එක්සලය අතර. හරි. තව ඝර්ෂණයේ පවතින ස්ථානයක් කප්පිය. ලියලා නැත්නම් ලියන්න. රෝද සහ එක්සලය අතර අනිත් එක කප්පිය. ඊට පස්සේ මේස පෘෂ්ඨය හා රෝද අතර. මේසේ සහ රෝද අතර ඝර්ෂණයක් තියෙන්නත් පුළුවන්. රෝද සහ එක්සලය අතර ඝර්ෂණයක් තියෙන්නත් පුළුවන්. එක්සලය කියලා කියන්නේ රෝද වලට දාලා තියෙන යකඩ කූරු. හරි. කප්පිය ඒ ඝර්ෂණයක් තියෙන්නත් පුළුවන්. වෙන උත්තර මොනවා හරි ලියලා තියෙනවා නම් ඒ උත්තරේ මගෙන් අහන්න. හරිද වැරදිද කියලා. හරි. ඊළඟ කොටසට යන්න ටක් ගාලා බලමු කරන්ට් එක යන්න කලින් ව්‍යුහගත හතරවත් ඉවර කරගන්න පුළුවන් වේද කියලා නේද? සෑහෙන වෙලාවක් යනවා. මේ වසර පේපර් එක ගන්න ටක් ගාලා පැය එකමාරකට සාකච්ඡා කරන්න පුළුවන් නේ. මේක ගොඩක් වෙලා යනවා නේ. හරි බලමු. Q ඇටෝමෙහි ලෑල්ලෙහි පෘෂ්ඨ ස්වභාවය ඒකාකාර වන අතර M3 ස්කන්ධයක් ලැබුව විට ට්‍රොලි යන්තමින් චලනය ආරම්භ විය. පහත අවස්ථා දෙකෙහි ක්‍රියාත්මක වූ ඝර්ෂණ බල හැඳින්විය හැකි ආකාර දෙකකි. ට්‍රොලිය චලනය නොවන විට ඇතිවෙන්නේ පුතේ ස්ථිතික ඝර්ෂණ බලය. ස්ථිතික ඝර්ෂණ බලය. හරි. M3 ස්කන්ධයක් මේක චලනය වෙන්න දාන්න ඕනේ මෙන්න මෙතෙන්. හරි. මෙතන හරි නේද? ඒ ආපු ලකුණු ගාන බෙදලා ගන්න. කීයද කියලා. ව්‍යුහගත හතරෙම ලකුණු එකතු කරන්න මුළු එකතුව දෙකෙන් බෙදන්න. එතකොට තමයි 100න් ලකුණු කීයද කියලා එන්නේ. එතකොට හොරණ ළමයි බහුවර්ණයක කරලා තියෙන්නේ බහුවර්ණයට ආපු ලකුණු ගානක් බලන්න. 40න් කීයද කියලා ආවනේ වට ගානක් නේද? මේ 40න් යන ගානක් කෙලින්ම මේකට එකතු වෙනවා. අපි හිතමු 40න් ඔයාට 34ක් තිබුණා කියලා. ඒ 40න් ආපු 34ට කෙලින්ම මෙතෙන්ට ආපු 25ත් එකතු වෙනවා. එතකොට 34යි 25යි කියලා හිතන්නකෝ. අද දැන්ට ලකුණු එතකොට තියෙනවා කීයද? 39යි 59යි. 59ක් ලකුණු ඇවිල්ලා තියෙනවා. එතකොට රචනා කොටස තාම බැලුවේ නෑ. හරි. හරි. අපි බලමු එකෙත් එකක් දෙයක් හරි කරගන්න පුළුවන්ද කියලා. මට chat එකට දාන්න පුතේ ඔයාට ආපු ලකුණු ගාන කීයද කියලා නිකන් chat එකට දාන්න මැසේජ් එකක්. මේ අපේ සමිට් එකේ ළමයින්ට බහුවර්ණ ටික උත්තර මම දාන්නම් පුතේ. ඒකට බහුවර්ණ එක කතා කරේ නෑනේ තාම. තිනුරි මේ දාලා තියෙන දෙවෙනි කොටසේ විතරද පුතේ ලකුණු? අනිත් පැත්ත දාන්න. ඔව්. හරි. මුළු ලකුණු දාන්න පුතේ. බහුවර්ණ එක කරපු කට්ටිය බහුවර්ණ එකේ ලකුණුත් එක දාන්න. හරි. අනිත් අය මේකේ ලකුණු විතරක් දාන්න. B කොටසට යමු එහෙනම්. බලමු මේකෙත් ප්‍රශ්න එකක් හරි කරගන්න පුළුවන් වුණොත් කරන්ට් එක යන්න කලින් දැන් කරන්ට් එක යන ළඟයි. හරි. දැන් කට් වුණොත් කට් වෙන්නේ කරන්ට් එක ගිහිල්ලා. 7:20ට කපනවා කියලා තිබ්බේ. තාම නැති නිසා ඊළඟ එක පටන් ගන්නවා.
ඊළඟ කොටසට යම් බලන්න. right එකේ ලොකු ගැලීම් සටහනක් දීලා තියෙනවා ඒක. ඇති සටහන. හරි. එතකොට ඒකේ මේ දීලා තියෙන chart එකේ මේක සම්පූර්ණයෙන් පැහැදිලිව තේරුම් අරගෙන ABC අදාළ තොරතුරු ටික ලකුණු කරන්න. අපිට ගන්න පුළුවන් ඔක්කොම සම්පූර්ණම එකට 50ට දැම්මොත් බෑ. පොඩක් ඉන්න බලන්න. 25 වගේ දාමු. හරි. එතකොට සැලකිය යුතු ප්‍රමාණයක් පේනවනේ. ඒත් බෑ. හරි. මේක බලන්න සජීව පදාර්ථය කියන තැනින් පටන් ගත්තා නම් මේක පොතේ අපිට බලාගෙන යන්න පුළුවන්. මේ මැදින් දෙපැත්තට ඊතල ආරම්භ වෙලා තියෙනවානේ. හරි. මෙතනින් පහළට බලාගෙන ගියොත් සජීව පදාර්ථයේ කාබනික සංයෝග අකාබනික සංයෝග කියලා පහළට තියෙනවා. පහළට අකාබනික සංයෝග ජලය, ಖನಿජ ලවණ සහ වායු වර්ග කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. සජීව පදාර්ථ නිර්මාණය වෙන කාබනික සංයෝග ටික උඩ පැත්තට අරගෙන තියෙනවා. එතකොට මෙතන කාබනික සංයෝග නැවත බෙදලා තියෙනවා කොහොමද? E සහ F කියන සංඝටක දෙකකට. සමහර ඒවා එන්සයිම ලෙස ක්‍රියා කරයි කියලා දාලා තියෙනවා. සමහර ඒවායේ තැනුම් මේකේ මොනොසැකරයිඩ් වෙයි. හරි. මේ A වල තියෙන ලක්ෂණයක් තමයි එන්සයිම ලෙස ක්‍රියා කරනවා කියලා දාලා තියෙන්නේ. B වල තියෙන ලක්ෂණයක් තමයි තැනුම් මේකේ මොනොසැකරයිඩ් කියලා දාලා තියෙන්නේ. C වල තියෙන ලක්ෂණයක් දාලා තියෙනවා ජීව දේහවල ජල සංරක්ෂණයට දායක වේ. මෙතන මොකුත් දාලා නැහැ. ඊළඟට එතකොට අර පළවෙනි තුන හොයාගත්තා නම් ඉතුරු කාබනික සංයෝග අපිට කොහොමදත් ගෙස් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ F වල තියෙන රසායනික සංයෝග වල අණු කොටස් නැවත බෙදලා තියෙනවා PQRST කියලා. හේතු වන මේ විටමින් ඌනතා වේ නිසා ඇති වෙන ඌනතා ලක්ෂණ ටිකක් තමයි දාලා තියෙන්නේ. ඒතර අපිට F කියන්නේ විටමින් බව මෙතනදී තහවුරු වෙනවා. හරි. ඒතර අපි බලමු මේ අනුව මේකේ තියෙන ඉංග්‍රීසි අකුරු ටික පුරව ගන්න. right.